නම් ඩිග්‍රී එක දැන් ඔයගොල්ලෝ ලංකාවේ සබ්ජෙක්ට්ස් 4ක් කරලා තියෙනවා නම් මෙහෙට සමාන. එතකොට ඔයාලට සෙමෙස්ටර් එකක්ම අයින් වෙනවා. එතකොට අවුරුදු 2යි නම් ඩිග්‍රී එක අවුරුදු 1.5යි කරන්න වෙන්නේ. ඉංග්‍රීසි තියෙනවා නම් ඔයගොල්ලන්ට හරි ලේසි ලෝකේ වෙන දේවල් දැනගන්න ඔයගොල්ලන්ට දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් අලුත් දෙයක් ඔයගොල්ලන්ට ඒ කියන්නේ ඔන්ලයින් ඉන්ටර්නෙට් එකෙන් අපි ගොඩක් වෙලාවට අපි ඒ කියන්නේ වැරදි පැත්තට ඉන්ටර්නෙට් එක ඔන්ලයින් ඒවා පාවිච්චි කරාට හොඳ පැත්තට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ මුළු ජීවිතේ වෙනස් කරන පැත්තට. ඉතින් ඒ පැත්තින් ඉගෙන ගන්න උනත් ඔයගොල්ලන්ට ඉතින් පළවෙනි දේ තමයි ඔයගොල්ලෝ ඉංග්‍රීසි දැනගෙන තියෙන්න ඕනේ. ඉතින් ඉංග්‍රීසි කියන්නේ අපිට ඒක ලංකාවේදී ප්‍රශ්නයක් වෙන්නේ මොකද අපි ඒක ගොඩක් පාවිච්චි කරන්නේ නැති හින්දා ලංකාවේදී. ඉතින් ඔයගොල්ලෝ ඒක එදිනෙදා පාවිච්චි කරනවා නම් ඔයගොල්ලන්ට ඒ කියන්නේ ඉංග්‍රීසිනුත් නිකන් සිංහල වගේ තමයි ඊට පස්සේ ලේසි වෙනවා. ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න පොඩ හැමදාම පොඩ ඉගෙන ගන්න. ඒ කියන්නේ ඒකත් එක්කම ඉන්න මොකද මිනිස්සෙක් එකම දෙයක් එක දිගටම කරද්දී ඒක ඒ කියන්නේ පර්ෆෙක්ට් වෙනවා. ඒ කියන්නේ එයාට ඒක හොඳටම කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඉංග්‍රීසිනුත් ඒ භාෂාවත් එහෙම තමයි. ඔයගොල්ලෝ ඒකත් එක්කම ඉන්න. ඉංග්‍රීසි ඒ කියන්නේ ෆිල්ම්ස් බලන්න, සබ්ටයිටල්ස් එක්ක බලන්න, තව සින්දු අහන්න, තව සින්දු කියන්න ඉංග්‍රීසි ඒ කියන්නේ ඉංග්‍රීසි එක්කම ඉන්න. එතකොට ඔක අවුලක් වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ දැන් ඉස්කෝලේ යනවා නම් ඉස්කෝලේ දැන් මේ කාලේ ඉඳන්ම පොඩ A B C D වලින් පටන් අරගෙන ඔයගොල්ලන්ට O level A level වෙද්දි හොඳ ඉංග්‍රීසි knowledge එකක් තියෙයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙහෙට එන්න ඕන නම් IELTS කියලා exam එකක් තියෙනවා. IELTS ඉතින් ඒ ඉංග්‍රීසි එක්සෑම් එකත් කළා ඔයගොල්ලන්ට මෙහෙට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි subscribe හෝ යාළුවනේ. ඉතින් ඔන්න මම ඔයගොල්ලන්ට කිව්වා වගේ මේ අර University of Canberra එකේ course guide එකේ විස්තරය තමයි කියන්න යන්නේ. ඉතින් මේකේ තියෙනවා මේක තමයි මේ 2022 එක. හැබැයි මේක තියෙන්නේ international students ලට නෙමෙයි. ඉතින් මේ මම ඒගොල්ලන්ට කතා කරලා ඇහුවා මට 2022 international students ලට තියෙන course guide එක තියනවාද කියලා ඇහුවා. ඒගොල්ලෝ කිව්වා ඒක තාම release කරලා නැහැ. හැබැයි ඒගොල්ලෝ ගාව 2021 එක තියෙනවා කියලා. හැබැයි ඒක මේ මට ඒගොල්ලෝ ඊමේල් කරා. ඉතින් ඒකේ වගේම තමයි මේ විදිහටම තමයි ඒකේ තියෙන්නේ 2021 ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලගේ එකේ. ඒ කියන්නේ ඊළඟ සෙමෙස්ටර් එකට. ඒ කියන්නේ අගෝස්තු වගේ පටන් ගන්න සෙමෙස්ටර් එකට එන්න ඉන්න කට්ටියට ඉතින් ඒකෙන් විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්. මොකද 2022 එක තාම රිලීස් කරලා නැහැ ඉන්ටර්නැෂනල් එක. ඉතින් මේ පොතේ තියෙන්නේ මේ විදිහටම තමයි. වෙනස තියෙන්නේ මේකේ මේ මුල් ටික අර පොතේ විදිහටම තමයි තියෙන්නේ. 2022 එක 2021 මුල් ටිකත් මේ විදිහටමයි තියෙන්නේ. ඉතින් ඒකේ කියලා තියෙන්නේ කොහෙද කැම්පස් එක තියෙන්නේ, කැම්පස් එකේ තියෙන කෝසස් මොනවද, වර්ල්ඩ් රෑන්කින් වලින් University of Canberra එක කොතනද තියෙන්නේ, තව කැන්බරා ස්ටඩි කරන්න එන්න ස්ටුඩන්ට්ස් ලට කැන්බරා ගැන විස්තරයක් තියෙනවා. මොනවද කැන්බරා වල කියන්නේ බලන්න තියෙන තැන්, විශේෂ තැන් ඔක්කොම. ඉතින් ඒ වගේ විස්තරයක් තමයි මේ පොතේ තියෙන්නේ. ඉතින් අපි මුලින් ඉඳන්ම යමු. ඉතින් කෝස් ගයිඩ් එකේ මුලින්ම තියෙන්නේ මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ පොතේ මොනවද තියෙන්නේ කියලා තියෙන courses මේ තියෙන්නේ practical learning, industry profile, university experience, student support, scholarships වලට එනවා නම් scholarship එකක් කොහොමද ගන්නෙ, කොහොමද යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්නේ, කැම්පස් එකේ තියෙන accommodation ඒ කියන්නේ ඔයගොල්ලන්ට නවතින්න තියෙන තැන් ඒවයි ගණන් කොහොමද, ඒ හැම දෙයක් ගැනම තියෙනවා. තව මෙතන තියෙනවා මේ course information කියලා. ඉතින් courses තියෙනවා වර්ග 1 2 3 4 5යි 6කට වෙන් කරලා තියෙන්නේ. පළවෙනි එක තමයි art and design. ඒ පැත්තේ ඉන්න කට්ටියට ඒ courses ගැන තියෙනවා. business, government and law. ඒ පැත්ත ඉගෙන ගන්න කැමති කට්ටියට ඒ courses ගැන විස්තර මේ පොතෙන් දැනගන්න පුළුවන්. education ඒ කියන්නේ teaching ඒ පැත්තට study කරන්න යන කට්ටිය teaching courses ගැන තියෙනවා. health පැත්ත nursing, තව science ඒ පැත්තට study කරන්න කැමති කට්ටියට health පැත්තෙන් තියෙනවා courses. තව අනිත් එක තමයි science and technology. ඒකට වෙනම එකක් තියෙනවා.
අනිත් එක තමයි ඩබල් ඩිග්‍රී. ඒ කියන්නේ ඩබල් ඩිග්‍රී එකක් කරන්න ඕන නම් ඩබල් ඩිග්‍රී ගැනත් මේ පොතේ ඔක්කොම විස්තර තියෙනවා. අපි එනම් ඊළඟට යන් ෆාස්ට් ෆැක්ට්ස්. ඉතින් මට තව අලුත් දෙයක් හම්බුණා. මේ ගවර්න්මන්ට් ACT ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ තියෙන ACT ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ තියෙන්නේ ඒකේ තියෙන විදිහට University of Canberra named fastest rising university in the world 2020 6 වෙනි මාසේ 25 වෙනිදා. ඒ කියන්නේ හරියටම අවුරුද්දකට විතර කලින් මේක මේගොල්ලෝගේ ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ දාලා තියෙන්නේ. මේගොල්ලෝ කියන විදිහට University of Canberra එක ලෝකේ වේගෙන්ම උඩට එන යුනිවර්සිටි එක හැටියට රෑන්ක් වෙලා තියෙනවා. රෑන්කින් වලින් 18th වෙනි තැන තියෙන්නේ. මේක කියලා තියෙන විදිහට congratulations to the University of Canberra on being named as the fastest rising university in the world කියලා තියෙන්නේ. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට හොඳ දෙයක් වෙයි, විශේෂ දෙයක් වෙයි දැනගන්න. ඉතින් මේ fast facts වල මේකේ තියෙනවා කොහොමද කියලා. කියන්නේ මේ University of Canberra එකෙන් graduate වුණාට පස්සේ 89%කටම jobs හම්බ වෙනවා කියලා මේගොල්ලෝ කියලා තියෙන්නේ. මේ තියෙන්නේ UC graduates enjoy an 89% graduate employment rate and above average starting salaries. ඒ වගේ තියෙනවා. තව මේකේ කියලා තියෙනවා University of Canberra එකේ දැන්ට 16000ක් ස්ටුඩන්ට්ස්ලා ස්ටඩි කරනවා කියලා. තව 2100ක් ස්ටඩන්ස් ලිවිං on campus කියලා තියෙනවා. ඒ කියන්නේ කැම්පස් එක ඇතුලේ accommodation වල අපි ඔයගොල්ලන්ට කලින් University of Canberra වීඩියෝ එකේ පෙන්වන accommodation accommodation වල දැන්ට ස්ටුඩන්ට්ස්ලා 2100ක් ජීවත් වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. මේ තියෙන අනිත් එක top 1% universities ඇතුලේ තියෙනවා University of Canberra එක මුළු ලෝකෙම top 1% of universities worldwide. මුළු ලෝකෙම හොඳම universities අතරේ තියෙනවා 100ට ඇතුලේ. Game changer top 20 young universities worldwide. ඒ කියන්නේ worldwide හොඳම young universities 20 ඇතුලේ තියෙනවා University of Canberra එක. ඉතින් ඇත්තටම මරු මාත් මේවා නම් ඇත්තටම දැනගෙන හිටියේ නෑ මෙච්චර හොඳ රෑන්කින් එකක් තියෙනවා කියලා. ඉතින් තව කියලා තියෙනවා මේගොල්ලෝගේ ලොකේෂන් එක ගැන. විනාඩි 10යි කැන්බරා සිටි එකට. ඒකේ අපි වීඩියෝ එකකුත් කරලා තියෙනවා කැන්බරා සිටි එකේ. කොළඹටත් වඩා පොඩි කැන්බරා සිටි එකේ වීඩියෝ එකේ. ඔයගොල්ලෝ ඉතින් ඒකත් බලලා නැත්නම් ඔයගොල්ලන්ට එතකොට සිටි එක ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් UC University of Canberra මම UC කියලා කියන්නම්. UC එකේ ඉඳන් කැන්බරා සිටි එකට විනාඩි 10ක ඩ්‍රයිව් එකක් තියෙන්නේ. තව විනාඩි 5යි Australian Institute of Sports කියලා එකක් තියෙනවා. ඉතින් ඒකෙන් තමයි ඒකෙත් අපි වීඩියෝ එකක් කරා ලසිත අයියත් එක්ක. ඒකත් අවුරුද්දකට විතර කලින් කළේ. ඒක ඇතුලේ අපි වීඩියෝ එකක් කරා. ඉතින් එතෙන්ටත් තියෙන්නේ විනාඩි 5ක් දුර කියලා තියෙන්නේ. තව කැල්වරි පබ්ලික් හොස්පිටල් එකකට ඔයගොල්ලන්ට ඒ කියන්නේ හදිස්සියක හරි යන්න වුණොත් එහෙම යුනිවර්සිටි එකේ නම් විනාඩි 5යි. ඉතින් හැම තැනකටම මාරම ළඟයි. විනාඩි 10ක් විනාඩි 5ක් 10ක් විනාඩි 15ක් වගේ දුරකින් ගොඩක් දේවල් තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි ෆාස්ට් ෆැක්ට්ස් වල ඒ වගේ කරුණු ටිකක් තමයි තියෙන්නේ. අපි එනම් ඊළඟ එකට යමු. ඉතින් තව දෙයක් තියෙනවා. මම මේ වීඩියෝ එකේ මගේ යාළුවා ඔයගොල්ලෝ දැකලා ඇති වීඩියෝස් වල ඉන්න දුවින්ද්‍රත් එක්කත් පොඩි ඉන්ටර්වියු එකක් කරන්නම්. මොකද එයා දැන්ට වැඩ කරන්නේ IT ජොබ් එකක් කරන්නේ මෙහෙ. ඉතින් අපිට අහලා දැනගන්න පුළුවන් මොනවාද IT පැත්තෙන් ස්ටඩි කරේ, ඒ වගේ දේවල් මෙයාට ජොබ් එකේදී කරන්න තියනවාද, කොහොමද මෙහෙ මිනිස්සුත් එක්ක එයා වැඩ කරද්දි කොහොමද ඒ මිනිස්සු හොඳයිද කොහොමද කියලා ඒ විස්තර, තව එයාට මොනවාද IT පැත්තෙන් කරන්න තියෙන ජොබ්ස්, තව IT පැත්තෙන් මෙහෙට ඉගෙන ගන්න එනවා නම් මොන පැත්තෙන්ද ස්ටඩි කරන්න හොඳ, මේ කියන්නේ software engineering, cyber security, තව IT පැත්තෙන් ඩබල් ඩිග්‍රීස් උත් තියෙනවා. තව ඒ වගේ මොනවාද හොඳ. ඉතින් අපි දුවින්ද්‍රත් එක්කත් කතා කරමු. ඉතින් අනිවාර්යෙන්ම අපේ channel එකට ඔයගොල්ලෝ අලුත් කෙනෙක් නම්
ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙන්න අනිවාර්යෙන්ම subscribe කරගෙන යන්න. එතකොට අපි ඉස්සරහට දාන videos බලන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ like එකකුත් දාන්න. මොකද likes comments වලින් views වලින් තමයි අපේ video එක තව බලලා නැති කට්ටියට recommend වෙන්නේ. ඒ කියන්නේ අපේ videos බලපු නැති කට්ටියට ඔයගොල්ලෝගේ likes එහෙම දැම්මට පස්සේ තමයි video එක තව අනිත් කට්ටියට පෙන්වන්නේ. ඉතින් අනිවාර්යෙන්ම subscribe කරගෙන like කරගෙනම යන්න. ඉතින් අපි කතා කරගෙන යම් මේ පොතේ තව මොනවද තියෙන්නේ කියලා course fees ගැන campus එකේ අපේ මොනවද විශේෂ දේවල්. ඉතින් රැඳී සිටින්න එල්ල කිවි. හරි. අපි නම් මේක ගැන කතා කරමු. මේකේ කියලා තියෙන්නේ යුනිවර්සිටි එක ගැන. යුනිවර්සිටි එක safe friendly යුනිවර්සිටි එකක් කියලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ආරක්ෂාව තියෙනවා, ගොඩක් friendly මිනිස්සු ඉන්නවා. ඒ වගේ යුනිවර්සිටි එකක් කියලා තියෙන්නේ. තව O week එක කියලා තියෙනවා. O week එක කියන්නේ orientation week එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ semester එකට ආවට පස්සේ semester එක පටන් ගන්නේ පෙබරවාරි මාසේ මුල නම් ජනවාරි මාසේ අන්තිම සතිය තියෙනවා O week කියලා orientation week එක. ඉතින් ඒකේදී ඔයගොල්ලන්ට කියලා දෙනවා campus එකේ classes කොහොමද, University of Canberra මේ කොයි වගේ යුනිවර්සිටි එකක්ද, ඒක තියෙන location එක, තව ඔයගොල්ලන්ට පොඩි tour එකක් එක්ක යනවා යුනිවර්සිටි එක වටේට, එක එක දේවල් තියෙන තැන්, කියන්නේ cafes තියෙන තැන්, ඔයගොල්ලෝගේ library එක, තව bank එක, post office ඔක්කොම ඔය තියෙන තැන් ඒවා පෙන්නනවා මේ O week එකේදී. ඉතින් ඒකේදී ඔයගොල්ලන්ට යුනිවර්සිටි එකට අලුතෙන් join වෙන students ලාත් හම්බ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. තව ඔයගොල්ලන්ට campus එකේ එක එක clubs and societies තියෙනවා. මේ තියෙන්නේ clubs and societies. ඒ කියන්නේ student clubs තියෙනවා එක එක ඒවා. ඉතින් ඒවටත් ඔයගොල්ලන්ට join වෙන්න පුළුවන්. volunteer, ඒ කියන්නේ volunteer වැඩ කරන්න ඕන නම් එහෙම කරන්න ඔයගොල්ලන්ට ඒ වගේ ක්ලබ් එකකට සොසයිටි එකකට ජොයින් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ස්පෝර්ට්ස් වලට කැමති නම් ස්පෝර්ට්ස් එක එක ක්ලබ්ස් නුත් තියෙනවා University of Canberra එකේ. ඉතින් ඒවට ජොයින් වෙන්නත් පුළුවන් ස්පෝර්ට්ස් පැත්තට කැමති අයට. ඉතින් ඒ වගේ තමයි මේ ටිකේ තියෙන්නේ. අපි එහෙනම් ඊළඟ පිටුවට යමු. ඉතින් මේ පිටු දෙකේ තියෙන්නේ Canberra ගැන. We love Canberra කියලා. ඉතින් University of Canberra එකේ ස්ටඩි කරන්නේදී අනිවාර්යෙන්ම Canberra ගැන ඔයගොල්ලෝ දැනගෙන ඉන්න එක හොඳයි. Canberra මොන වගේ සිටි එකක්ද? Canberra වල මොනවද තියෙන්නේ? මොනවද තියෙන events? මොනවද තියෙන විශේෂ තැන්? ඒ වගේ ඒවා දැනගෙන ඉන්න එක හොඳයි. ඔයගොල්ලෝ UC එකේ University of Canberra එකේ ස්ටඩි කරන්න යනවා නම්. ඉතින් මේ පිටු දෙකේ තියෙන්නේ ඔක්කොම Canberra ගැන. මේකේ තියෙනවා මේ with around 5% of the population born overseas කියලා තියෙන්නේ. ඒ කියන්නේ කැන්බරා වල ජනග්‍රහණයෙන් 25%කට වැඩිය ඒ කියන්නේ වෙන රටවල් වල ඉපදිච්ච කට්ටිය තමයි ජීවත් වෙන්නේ කැන්බරා වල. තව තියෙනවා bars and pubs, ඒ කියන්නේ night life එක ගැන තියෙනවා මෙතන. තව මෙතන තියෙනවා මොනවද තියෙන විශේෂ ස්ථාන කියලා කැන්බරා වල. කැන්බරා වල තමයි තියෙන්නේ ඕස්ට්‍රේලියානු, ඒ කියන්නේ කැපිටල් එක මේක. ඕස්ට්‍රේලියාව අගනුවර තමයි කැන්බරා. ඉතින් කැන්බරා වල තියෙනවා National Gallery of Australia එක. ඒක තියෙනවා. තව National Museum එක තියෙනවා කැන්බරා වල. තව තියෙනවා National War Memorial එක. ඒ කියන්නේ War Memorial එකේ තමයි මේගොල්ලෝගේ මුළු ඉතිහාසය ගැනම තියෙන ඕස්ට්‍රේලියාවේ කොහොමද යුද්ධ වලට ගියේ, යුද්ධ තිබුණ කාලවල, ඒ මුළු හිස්ට්‍රි එකම තියෙනවා War Memorial එකේ. ඒ කියන්නේ මාරම ලොකු තැනක්. ඇත්තට මේකේ වීඩියෝ එකක් අපි ඉස්සරහට ගේන්න. හරි. අපි එනම් මේ පිටුවට යන් we are here to support you කියලා තියෙන මේ page එකේ. ඉතින් මේකේ තියෙනවා international students ලාට ඕන කරන විශේෂම informations කිහිපයක්ම. ඉතින් මේකේ තියෙනවා study and learning support කියලා. ඉතින් මේකේ තියෙනවා study skills team කියලා. ඉතින් ඔගොලොන්ට ඒ කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් assignments ගැන, ඔගොල්ලෝගේ studies ගැන ඔගොල්ලොන්ට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඔගොල්ලොන්ට උදව් කරන්න, ඒ කියන්නේ බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඔගොල්ලොන්ට මොනවා හරි informations ගන්න ඕන නම් නැත්නම් ඔගොල්ලොන්ගේ assignment එකේ structure එක එක දේවල් ඒවා දැනගන්න ඕන නම් ඔයාලට ඒ team එක contact කරගන්න පුළුවන්. තව citing and referencing කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ කොහෙන් හරි දෙයක් assignments කරද්දී උපුටා ගන්නවා නම් මොකක් හරි දෙයකින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් referencing කරන්න ඕනේ. ඉතින් ඒ දේවල් ගැන ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒ team එක university එකේ contact කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඔයගොල්ලන්ට උදව් කරනවා කොහොමද මේ දේ කරන්න කියලා. තව careers UC කියලා එකක් තියෙනවා.
ඉති ඔගොලොන්ට පාටයිම් ජොබ්බයක් හොයාගන්න ඕන්නම් ඔගොලොන්ට සමහරලාට තියෙන ඔගොල්ලෝ කරන ඩිග්‍රකේදී සමහර සබ්ජෙක්ස් තියෙන ඔගොලොන්ට ගිහිල්ලා වර්ක් එක්ස්පීරියන්ස් ගන්න ඕනේ සෙමෙස්ට් එකේ. ඔගොල්ලෝ සාමාන්‍යයෙන් එක සෙමෙස්ටර් එකකට කරන්නේ සබ්ජෙක්ට්ස් 4යි. ඉතින් 4න් ඔගොලොන්ට සමහරලාට සබ්ජෙක්ට්ස් දෙකකට සමාන වෙන්න ඒ වගේ යුනිට් එකක් තෝරගන්න පුළුවන්. එතකොට ඒ යුනිට් එකේදී ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට කැම්පස් එකෙන් එළියට ගිහිල්ලා ඔයගොල්ලන්ට ජොබ් එකක ඒ කියන්නේ කොහේ හරි තැනක වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒක ගොඩක් තැන්වල ගෙවන්නේ නැහැ මේකට. ඉතින් ඒ වැඩ කරන ගම ඔයගොල්ලන්ට ඒ යුනිට් එක කම්ප්ලීට් කරන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක් ගන්න ගමන්ම. ඉතින් ඒ ප්‍රශ්න ගැන ඒ කියන්නේ පාර්ට් ටයිම් ජොබ්ස් හරි ඒ ජොබ්ස් ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒවා කතා කරන්න ඔයගොල්ලන්ට careers UC ඒගොල්ලොන්ව කන්ටැක්ට් කරන්න පුළුවන්. තව තියෙනවා health and well-being. මේක විශේෂම දෙයක්. මේක තියෙන්නේ UC එකේ medical and counseling කියලා. ඉතින් මේක යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ස්ලාට ෆ්‍රී මේකෙන් ඒ කියන්නේ ඔයගොල්ලෝ ලෙඩක් වුණොත් එහෙම ඔයගොල්ලන්ට මෙඩිකල් සර්ටිෆිකේට් එකක් ඕනේ නම් මොන හරි ඔයගොල්ලොන්ගේ අසයින්මන්ට් එකක් ඩිව් වෙලා තියෙනවා නම් ඔයගොල්ලෝ ලෙඩ වෙලා හිටියනම් ඒක කරගන්න වෙලා මදි වුණා නම් ඒකට මෙඩිකල් සර්ටිෆිකේට් එකක් ඕන නම් ඔයගොල්ලන්ට මේ මෙඩිකල් ඇන්ඩ් කවුන්සලින් එකට යන්න පුළුවන්. ඒක එතෙන්ට ගිහලා එතන නර්සස්ලා එහෙම ඉන්නවා, ඩොක්ටර්ස්ලාත් ඉන්නවා මං හිතන්නේ. ඉතින් ඒගොල්ලොන්ගේ ඔයගොල්ලන්ට මෙඩිකල් සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ ලෙඩ වෙලා ඉන්නවා නම් තව බෙහෙත් මොන හරි ගන්න ඕන නම් ඒගොල්ලොන්ව ගිහිල්ලාත් හම්බ වෙන්න පුළුවන්. ඉතින් ඒකේ ගොඩක් දේවල් ඔයගොල්ලොන්ගේ ඒකට සල්ලි ගෙවන්න නෑ. මොකද ඔයගොල්ලන්ට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට තියෙනවා overseas student health cover එකක්. ඉතින් ඒක ඔයගොල්ලෝ ලංකාවෙන් එද්දිම ඔයගොල්ලෝ ඒකට සල්ලි ගෙවලා ඉන්නේ. ඔයගොල්ලෝ ස්ටඩි කරනවා නම් අවුරුදු 3ක් නැත්නම් 4ක් ඒ අවුරුදු ගානටම සල්ලි ගෙවලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ අර මෙඩිකල් ඇන්ඩ් කවුන්සලින් එකට යද්දී ඔයගොල්ලෝගේ ස්ටුඩන්ට් ඒ හෙල්ත් කාඩ් එකත් අරගෙන ගියාට පස්සේ ඒකෙන් තමයි ඔයගොල්ලෝගේ කියන්නේ මොන හරි ගානක් කැපෙන්න තියෙනවා නම් නැත්නම් ඔයගොල්ලෝගේ මෙඩිකල් කවුන්සලින් හිස්ටරි එක ඒ ඔක්කොම බලාගන්න පුළුවන් නම් බලාගන්න පුළුවන්. ඒ කාඩ් එකත් අරගෙන තමයි ඔයගොල්ලන්ට යන්න ඕනේ ඒ මෙඩිකල් ඇන්ඩ් කවුන්සලින්. එතකොට ඒක ෆ්‍රී. චුට්ට පැටලෙනවා ගණන් ගන්න එපා. ඉතින් ওই පේජ් එකේ තියෙන ওই ටික තමයි. ඒක නම් ඇත්තටම ගොඩක් වටින ටිකක්. ඔයගොල්ලන්ට ඒ කියන්නේ අත්‍යවශ්‍යම දේවල් ටිකක් තමයි මේ පිටු ටිකේ තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ පිටුවට යමු. හරි, අපි එනම් මේ පේජ් එක ගැන කතා කරමු. මේ පිටුවේ තියෙන්නේ කැම්පස් ඇකොමඩේෂන් ගැන. ඒ කියන්නේ ඔයගොල්ලන්ට නවාතැන් පහසුකම් ගන්න ඕන නම් කැම්පස් එක ඇතුලේ ඉතින් ඒ විස්තර ගැන මේකේ තියෙන්නේ. කැම්පස් ඇකොමඩේෂන් your new home කියලා තියෙන්නේ. ඉතින් අපේ කැම්පස් එකේ තියෙනවා ලොජස්. ඒ කියන්නේ ඔය කට්ටිය නවතින තැන් කීපයක්ම තියෙනවා. එක නම් වලින් එක ෆැසිලිටිස් වලින් අලුත් තැන් තියෙනවා. අලුතෙන්ම හදපු බිල්ඩින්ග්ස්, අලුත් ඇකොමඩේෂන්, පරණ ඇකොමඩේෂන්ස් තියෙනවා. ඉතින් එකක් තියෙනවා කූපර් ලොජ් කියලා, අනිත් එක UC ලොජ්, අනිත් එක කැම්පස් වෙස්ට් එක, අනිත් එක වීඩන් ලොජ්. ඒ වගේ ලොජස් කිහිපයක්ම තියෙනවා. ඉතින් මේකේ තව විශේෂ දෙයක් කියලා තියෙනවා. මේගොල්ලන්ට ඒ කියන්නේ වීක්ලි එක්ස්පෙන්සස් පොඩි ටේබල් එකක් දාලා තියෙනවා. මේ බලන්න ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේ එක්ස්පෙන්සස් ටේබල් එකේ තියෙනවා කොහොමද සතියකට කොහොමද වියදම් යන්නේ කියලා. ඔයගොල්ලෝ කැම්පස් එක ඇතුලේ ඉන්නවා නම් ඇකොමඩේෂන් වලට යනවා සාමාන්‍යයෙන් $142ත් 379ත් අතර ගාණක්. හැබැයි කැම්පස් එකේ එළියේ ඉන්නවා නම් $150ත් 400ත් අතර යන්නේ. ඉතින් 150 ඉඳන් වගේ රූම්ස් තියෙනවා පටන් ගන්නවා. තව බිල්ස් වලට සාමාන්‍යයෙන් කැම්පස් එකේ $30ක් කියලා තියෙන්නේ. එළියේ නම් $35ක් 50ක් ඔය වගේ කියලා තියෙන්නේ. ෆුඩ් වලට $80යි කැම්පස් එක ඇතුලේ. එන්ටර්ටේන්මන්ට් වලට 50යි. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගන්නවා නම් $10ක් කියලා මේගොල්ලෝ දාලා තියෙන්නේ වීක් එකකට. මොබයිල් ෆෝන්ස් වලට $15යි. ස්ටේෂනරි ඒවට $15ක් දාලා තියෙනවා. ටෝටල් එක මේගොල්ලෝ දාලා තියෙන්නේ කැම්පස් එක ඇතුලේ ඉන්නවා නම් වීක්ලි එක්ස්පෙන්සස් වලට මේගොල්ලෝ දාලා තියෙන්නේ $342ත් $599ත් $600ත් අතර ගාණක් වියදම් වෙනවා කියලා දාලා තියෙන්නේ. කැම්පස් එකෙන් එළියේ $350ත් $620ත් අතර ගාණක් කියලා දාලා තියෙන්නේ. ඉතින් සමාන ගණන් යන්නේ. හැබැයි මම දන්න විදිහට නම් සාමාන්‍ය කැම්පස් එක ඇතුලේ ඉන්නවට වඩා එළියේ ඉද්දි පොඩි ගාණක අඩුවක් තියෙනවා. මොකද ඔයගොල්ලන්ට අඩු තැනක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ රෙන්ට් එක අඩු තැනක්. ඒ වගේ ඉතින් පොඩි වෙනස්කමක් තියෙනවා. ඉතින් මේ පේජ් එකේ තියෙන්නේ ඇකොමඩේෂන් ගැන. තව තියෙනවා ඔයගොල්ලන්ට අනිත් පේජ් එකට යද්දි බලා ගන්න පුළුවන් අර මං කිව්වේ එක ලොජ් තියෙනවා කියලා. ඉතින් ඒ ලොජ් එකෙන් ලොජ් එකට කොහොමද ගණන් කියලාත් මේකේ දාලා තියෙනවා.
UC ලෝජ් එකට කූප ලෝජ් එකට තව වීඩන් ලෝජ් එකට එක එක ඒවා තියෙනවා බෙඩ්රූම්ස් දෙකේ ඒවා ගන්න පුළුවන් එක බෙඩ්රූම් එක තියෙන ඒවා ගන්න පුළුවන් එක එක ඒවා තියෙනවා කට්ටියත් එක්ක ෂෙයා කරන්න පුළුවන් පොඩි ඒවා තියෙනවා ඒවයි හැම දෙයක්ම ගණන් මේකේ දාලා තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට ඒකත් බලා ගන්න පුළුවන් ඉතින් ඒ විස්තර ටික තමයි තියෙන්නේ රැඳී සිටින්න මෙන්න තව විශේෂම දෙයක් තියෙනවා start your degree from home කියලා මේකේ තියෙන්නේ මේ page එකේ. ඉතින් මේගොල්ලෝ කියලා තියෙන්නේ දැන්ට අර borders වහලා තියෙන හින්දා මේගොල්ලෝ international students වලට පොඩි opportunity එකක් දෙනවා කියලා ලංකාවේ හරි වෙන රටක හරි ඉන්න කට්ටියට ඒ රටේ මිදගෙන degree එක start කරන්න. එයා ඉතින් එහෙම start කරනවා නම් ඔයගොල්ලන්ට ඒ කියන්නේ ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ ගෙදර ඉඳන් මේ degree එක ඒ කියන්නේ semester එකක් සෙමස්ටර්ස් අපි හිතමුකෝ ඩිග්‍රී එක අවුරුදු දෙකක් නම් සෙමස්ටර්ස් 4යිනේ තියෙන්නේ. ඒ කියන්නේ එක අවුරුද්දකට සෙමස්ටර්ස් 2යි තියෙන්නේ. ඉතින් සෙමස්ටර්ස් 4ෙන් ඕගොල්ලන්ට පළවෙනි එක ස්ටාර්ට් කරන්න පුළුවන්. දැන්ට බෝඩර්ස් වහලා තියෙන හින්දා පළවෙනි එක ලංකාවේදී ස්ටාර්ට් කරන්න පුළුවන්. හැබැයි එහෙම ස්ටාර්ට් කළා ඕගොල්ලන්ට ඔන්ලයින් කරගෙන යන්න පුළුවන්. හැබැයි තියෙන එක ප්‍රශ්නයක් තමයි ඕගොල්ලන්ට දැන් මෙහෙ ස්ටඩි කරනවා නම් ඔයගොල්ලන්ට කෝස් ෆී එක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ part time jobs කියලා දැන් ලංකාවේ part time කියලා jobs එහෙම නැහැනේ. ඉතින් එතකොට ඒ පොඩි අවාසියක් තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැති අයට ලංකාවේදීම ඩිග්‍රී එක ස්ටාර්ට් කරන්න පුළුවන්. පළවෙනි සෙමෙස්ටර් එක හරි පළවෙනි එක තව දෙවෙනි එක එහෙම ඉස්සරහට කරගෙන යන්න පුළුවන් බෝඩර්ස් ඕපන් කරනකම්. හැබැයි එහෙම කරාට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට එතකොට ලොකු ඉඩ කඩක් තියෙනවා පළවෙනි සෙමෙස්ටර් එක ලංකාවේ කරලා මෙහෙට වීසා එකකට ඇප්ලයි කරන්න. එතකොට ගොඩක් වෙලාවට වීසා රිජෙක්ට් වෙන ප්‍රතිශතය ගොඩක් මඩුයි. මොකද ඔයගොල්ලෝ දැන්ටමත් කෝස් එක මෙහෙ උගන්නනම කෝස් එක ඔයගොල්ලෝ දැන්ටමත් ලංකාවේදී ස්ටාර්ට් කරනවා. ඉතින් අද තමයි අද කවද්ද? අද සිකුරාදා. ඔයගොල්ලෝ බලන්න ඇයි මෙහෙම ඇඳගෙන ඉන්නේ කියලා. ඉතින් වින්ටර් එක සීතල කාලේ ඉන්නේ ඕස්ට්‍රේලියාවට. ඉතින් සීතලයි කැන්බරා ගොඩක්ම සීතලයි. ඒ කියන්නේ අනිත් ස්ටේට් වලට වඩා කැන්බරා ටිකක් සීතලයි. ඉතින් ඒකයි මෙහෙම ඇඳගෙන ඉන්නේ. අද දැන් වෙලාව කීයද බලමු. වෙලාව 4:22යි. ටෙම්පරේචර් එක බලමු කොච්චරද කියලා. 4:22යි 10ක් කියලා පෙන්වන්නේ. ඉතින් රෑ වෙද්දි ටික ටික මේක අඩු වෙනවා. රෑ 9 වෙද්දි 7ට යනවා 10ක. ඊට පස්සේ රෑ 12 වෙද්දි 6ට 5ට 4ට අඩුම 4ට යනකම් යනවා අද. ඉතින් වින්ටර් එකේ ඊළඟ මාසෙද්දි මීටත් වඩා අඩුවට යනවා. රින 1 රින 4 5ත් යනවා කැන්බරා. හැබැයි මෙල්බන් සිඩ්නි එච්චර අඩු වෙන්නේ නැහැ. අනිත් ස්ටේට්ස් නුත් ඒ වගේ තමයි. කැන්බරා ටිකක් සීතලයි. ටිකක් නෙවෙයි ගොඩක් සීතලයි. අද දුවින්ද්‍ර නෑ. දුවින්ද්‍ර වැඩට ගිහිල්ලා. ඉතින් හෙට එන්නේ. හෙට මන් දුවින්ද්‍රගේ කොටසත් රෙකෝඩ් කරලා ඒ ප්‍රශ්න ටිකත් අහලා වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක සෙට් වෙලා ඉන්නවට. ඉතින් පළවෙනි කෝස් එක art and design. ඉතින් art and design වලට කැමති කට්ටිය ඉන්නවා නම් ඉතින් මේකේ තමයි ඔක්කොම විස්තර ටික තියෙන්නේ. ඒ විස්තරේ arts and design වලට තියෙනවා courses 1 2 3 4 5ක්. එකක් තමයි arts, අනිත් එක communication and media, අනිත් එක building and construction, අනිත් එක architecture design, අන්තිම එක තමයි international development. ඉතින් ඔය වගේ areas තියෙන 1 2 3 4 5ක්. ඉතින් අපි බලමු කොහොමද course fee එක කියලා. ඉතින් undergraduate ඒ කියන්නේ undergraduate අයට තියෙනවා bachelors of art කියලා. creative writing. ඉතින් ඔයගොල්ලන්ට දැන් මම දාන්නම් බලන්න මේකේ තියෙනවා ඒ විස්තර ඔක්කොම ටික. bachelor of arts වලට යනවා ඒ ඩිග්‍රී එකට යනවා අවුරුදු 3ක්. අවුරුදු 3ක ඩිග්‍රී එකක්. ඉතින් ඒකේ course fee එක වෙනවා $29000ක්. ඒ කියන්නේ අවුරුද්දකට semesters දෙකයි. ඉතින් 29000 ඔයගොල්ලන්ට කොටස් දෙකකට වගේ කොටස් දෙකට කඩලා ගෙවන්න තියෙන්නේ එක සෙමෙස්ටර් එකකට. ඒ කියන්නේ 14500යි 14500 ඒවා දෙකක් ගෙවන්න තියෙන අවුරුද්දකට. කෝස් ෆී එක 29000යි මේ 2021. සමහර විට 2022 වෙද්දි මේක තව පොඩ්ඩක් ගාණ වැඩි වෙන්න පුළුවන්. $500කින් 1000කින් වගේ පොඩි ගාණකින් වැඩි වෙනවා. ඉතින් ඒ වගේ තමයි.
ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවත් ඇති Bachelor of Arts වලට තියෙනවා එක එක ඒවත් ඒකෙත් Bachelor of Arts වෙන් කරලා තියෙනවා digital media වලට, film production වලට, global studies වලට, creative writing ඒ වගේ පැති වලට බෙදලා තියෙනවා Bachelor of Arts degree එකත්. තව තියෙනවා Bachelor of Communication and Media මේ degrees මේ Bachelor of Communication and Media එකත් අවුරුදු 3යි. ඒකේ course එක එන්නේ 28000යි. $1000ක් අඩුයි. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මේ ගණන්නුත්. Bachelor of Design කියලා එකක් තියෙනවා. ඒකත් අවුරුදු 3ක්. ඒකේ නම් course fee එක 31400ක් වෙනවා 2021 මේ අවුරුද්දේ. 31400ක් මුළු අවුරුද්දෙම course fee එක. ඒ කියන්නේ semester දෙකටම. තව තියෙනවා Bachelor of Landscape Architecture, Bachelor of Built Environment, Bachelor of the Built Environment Architecture, Bachelor of Design කියලා තියෙනවා. ඉතින් ඔය වගේ courses ගොඩක් තියෙනවා. ඉතින් මේවා ඔක්කොම degrees. මේවා අවුරුදු 3 වගේ තමයි සාමාන්‍යයෙන් යන්නේ. ඉතින් ඔය වගේ තමයි course fee එක යන්නේ. මෙතන Bachelor of Arts වලට තියෙන අඩුම course fee එක තියෙන්නේ 28000යි. 28000යි තියෙන්නේ. 28000 තමයි අඩුම course fee එක. ඒකත් එන්නේ Bachelor of Communication and Media, Bachelor of Communication and Media. ඒකට විතරයි course fee එක අඩුම තියෙන්නේ $28000යි අවුරුද්දකට. ඉතින් ඔය වගේ තමයි degrees. මෙතන post graduate ඒවත් තියෙනවා. ඒ කියන්නේ masters වලට වගේදී ඒවයි තියෙනවා graduate certificate in creative and cultural futures. ඒක නම් එක semester එකයි තියෙන්නේ. ඒක $32900ක් වෙන. මේක තමයි masters degree එකෙන් පස්සේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන් කැමති අයට. එක semester එකක් $32900යි. තව තියෙනවා graduate certificate in social media and public engagement. ඒක වෙන්නේ 26000ක්. ඒකත් මාස 6යි තියෙන්නේ. ඉතින් ඔය වගේ තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මෙතන මේ course fees කොහොමද කියලා. Master of Architecture තියෙනවා බලමු කීයද කියලා. ඒක අවුරුදු 2යි post graduate එක. අවුරුදු 2යි. ඒක වෙන්නේ එක අවුරුද්දකට $33200ක් වෙන්නේ. ඉතින් ඔය වගේ තමයි යන්නේ arts and design faculty එකේ මොනවද degrees නොයි post graduate ඒවයි. ඒ කියන්නේ degrees නොයි masters නොයි. ඉතින් අපි යමු ඊළඟ එකට. මොකක්ද ඊළඟ එක? ඊළඟ එක තමයි business, government and law. හරි. ඔන්න ගොඩක් international students ලා එන course එකක් ගැන තමයි කතා කරන්න යන්නේ. business, government and law. ගොඩක් අය එනවා business studies ඒ පැත්ත study කරන්න. ඉතින් අපි බලමු business, government and law වලට තියෙන undergraduate ඒවයි post graduate courses නුයි. ඉතින් අපි පටන් ගන්නේ කොතනින්ද? Bachelor of Accounting තියෙනවා. Bachelor degree එක වෙනවා $32300ක් වෙන අවුරුද්දකට. මේක අවුරුදු 3ක් තියෙන degree එකක්. තව තියෙනවා Bachelor of Business කියලා degree එකක්. ඒකත් අවුරුදු 3යි. ඒක වෙන්නේ අවුරුද්දකට $32300යි. ඉතින් මේක කොටස් දෙකකට කඩලා ඔයගොල්ලන්ට එක semester එකට ඒ කියන්නේ භාගි ගෙවන්න තියෙන්නේ. අවුරුද්දකටම 32300යි වෙන්නේ. එතකොට තව තියෙනවා Bachelor of Commerce කියලා එකක්. ඒකත් අවුරුදු 3යි. ඒකත් වෙන්නේ අවුරුද්දකට 32300යි course fee එක. Bachelor of Laws කියලා එකක් තියෙනවා. ඒක හැබැයි අවුරුදු 4ක degree එකක්. ඒක වෙන්නේ 30300යි අවුරුද්දකට. ඉතින් ඒ වගේ තමයි. තව තියෙනවා Bachelor of Politics and International Relations කියලා එකක්. ඒක අවුරුදු 3යි. ඒක වෙන්නේ $32300යි. Business, Government and Law එක යටතේ තියෙන post graduate courses. ඒ කියන්නේ masters තියෙනවා. Graduate certificate in accounting තියෙනවා. ඒක මාස 6යි තියෙන්නේ. අවුරුදු භාගයයි. ඒක වෙනවා 35000ක්. තව තියෙනවා graduate diploma in accounting කියලා එකක්. ඒක අවුරුද්දක් තියෙන්නේ. ඒක වෙන්නේ කීයද? ඒක 35000යි. අවුරුද්දටම. Master of Laws කියලා එකක් තියෙනවා. ඒකත් එක්ක අවුරුද්දයි. ඒක වෙන්නේ $35000යි. ඉතින් මේ ඩිග්‍රී එක ඉවර කරලා මාස්ටර්ස් කරන්න කැමති අයට මේ course එකට join වෙන්න පුළුවන්. නැත්නම් ලංකාවේ ඉඳන් කෙලින්ම මාස්ටර්ස් වලටත් එන්න පුළුවන්. ලංකාවේ ඩිග්‍රී එකක් ඒ qualifications තියෙනවා නම්.
ඉතින් ඔය වගේ තමයි අපි එහෙනම් යමු ඊළඟ එකට. ඉතින් මේ කොටස තමයි education. ඉතින් education පැත්ත ස්ටඩි කරන්න එන කට්ටියට මේ courses වලින් තෝරලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද course fees එහෙමත් කියලා. ඉතින් education එකේ යටතේ තියෙනවා early childhood කියලා එකක් තියෙනවා, primary තියෙනවා, secondary and educational leadership කියලා තියෙනවා. තව එකක් තියෙනවා TESOL. ඇත්තටම මම ඉගෙන නම් දන්නේ නැහැ. ඉතින් බලමු මේ courses ගැන. undergraduate degrees තියෙනවා ළමයි. Bachelor of Early Childhood and Primary Education. ඉතින් teachers ලා වෙන්න කැමති කට්ටියට මේ course එකත් කරන්න පුළුවන්. Bachelor of Early Childhood and Primary Education. ඉතින් මේ course එක අවුරුදු 4ක course එකක්. ඒක වෙනවා අවුරුද්දකට 28500ක්. course fee එක. තව Bachelor of Primary Education තියෙනවා. ඒකත් අවුරුදු 4යි. ඒක අවුරුද්දකට 28500ක් වෙන්නේ. ඉතින් ඔය වගේ ඔක්කොම ටීචිං පැත්ත තමයි තියෙන්නේ. Bachelor of Secondary Education, Bachelor of Arts කියලා එකක් තියෙනවා. ඒකත් අවුරුදු 4යි. ඒකත් වෙන්නේ 28500යි අවුරුද්දකටම. ඉතින් ඒකෙම තියෙනවා තව post graduate ඒවත්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති graduate certificate in education තියෙනවා. එක semester එකක් තියෙන්නේ අවුරුදු භාගයයි 28500යි කියලා තියෙන එකත්. තව Masters of Education Studies කියලා එකක් තියෙනවා. ඒක අවුරුදු 2ක් post graduate එක. ඒකත් වෙන්නේ අවුරුද්දකට 28500යි. ඉතින් අර degrees වල ගණන්ම ඒ වගේ ගොඩක් සමාන ගණන් තමයි යන්නේ මේ masters post graduate course එකෙත්. ඒ වගේ තමයි. එහෙනම් අපි යමු අත්‍යවශ්‍යම මේ කාලේ ඕනම කරන දේ මොනවාද? health පැත්ත. ඉතින් නර්සිං වගේ ස්ටඩි කරන්න ඉන්න කට්ටියටත් මේක ගොඩක් වැදගත් වෙයි. මේ කාලේ අත්‍යවශ්‍යම දේ මේ කාලේ විතරක් නෙවෙයි හැම කාලෙටම. හැබැයි මේ කාලේදී ගොඩක් අත්‍යවශ්‍ය වෙන දේ health පැත්ත ඉගෙන ගන්න කැමති කට්ටියට තියෙනවා courses ළමයි ගොඩක්. එකක් තමයි psychology, physiotherapy තියෙනවා, occupational therapy, nursing, public health, nutrition, midwifery, medical radiation, pharmacy, sports and exercise science. ඔය ගොඩක් areas තියෙන ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන්. ඉතින් ඔය කැමති පැත්තක් ඔයගොල්ලන්ට ස්ටඩි කරන්න තෝරගන්න පුළුවන්. ඒකෙත් undergraduate degree එක තියෙනවා. ඒකේ Bachelor of Exercise Physiology and Rehabilitation. ඒක වෙනවා අවුරුදු 4ක course එකක්. ඒක 33800යි. තව තියෙනවා Bachelor of Pharmacy ඉගෙන ගන්න කැමති කට්ටියට අවුරුදු 3ක course එකක්. ඒකත් 36800ක් වෙන්නේ. මම හිතන්නේ එක අවුරුද්දකට Bachelor of Sports and Exercise Science කරන්න කැමති කට්ටියට අවුරුදු 3 degree එකක් තියෙනවා. ඒකත් අවුරුද්දකට වෙන්නේ 30200යි. Bachelor of Nursing. ඔන්න මේ nursing ගැනත් ගොඩක් කට්ටිය ඇහුවා. ඉතින් nursing ඇත්තටම හොඳ පැත්තක්. හොඳට ඒ කියන්නේ පඩි ගෙවනවා. හොඳ income එකක් ගන්න පුළුවන් පැත්තක් තමයි nursing කියන්නේ. ඉතින් nursing කරන්න කැමති කට්ටියට nursing degree එකටත් එන්න පුළුවන්. ඉතින් Bachelor of Nursing degree එක වෙන්නේ කීයද? අවුරුදු 3ක degree එකක්. ඒක වෙන්නේ අවුරුද්දකට 31000යි. $15500ක් වගේ වෙන්නේ එක semester එකකට. ඉතින් nursing උත් හොඳටම හොඳයි. ඔය ටික තියෙනවා. post graduate ඒවත් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. Masters of Health තියෙනවා. research 2 years අවුරුදු 2ක course එකක්. අවුරුද්දකට 27800ක් වෙන්නේ. ඉතින් ඔය වගේ තමයි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ course list එකම තියෙනවා. ඉතින් අපි අනිත් එකට යමු. මොකද්ද අනිත් එක? තමයි science and technology. හරි. ඔන්න science and technology ගැන කතා කරන්න යන්නේ. ඉතින් ඒකෙත් එක areas තියෙනවා. environmental science, biomedical, medical and forensic science, information technology, information systems, engineering, data science. ඉතින් ඔය වගේ areas ගොඩක් තියෙනවා. ඉතින් ඒකෙත් undergraduate degrees තියෙනවා. Bachelor of Information Technology. ඔන්න Bachelor of IT කරන්න කැමතින් ඉන්න කට්ටියට Bachelor of IT degree එක තියෙනවා. අවුරුදු 3ක්. අවුරුදු 3 degree එක 28700ක් වෙනවා. අවුරුද්දකට
තව තියෙනවා Bachelor of Science ඉගෙන ගන්න කැමති කට්ටියට අවුරුදු 3 ඩිග්‍රී එකක් තියෙනවා. ඒකත් 31900ක් වෙන්නේ අවුරුද්දකට. Bachelor of Business Informatics ඒක වෙන්නේ අවුරුදු 3ක ඩිග්‍රී එකක්. ඒක $30300ක් වෙන්නේ අවුරුද්දකට. ඉතින් ඒ වගේ තමයි මෙතන මේ ටෙඩි ඉන්න එකයි මම මේ පොර එක බිමට දානවා උඩින් තිබ්බා. තව Bachelor of Medical Science තියෙනවා. ඒකත් අවුරුදු 3යි ඩිග්‍රී එක. ඒක 32900ක් වෙන්නේ. ඒකෙම මොනවාද post graduate ඒවත් තියෙනවා. Master of Data Science එකක් තියෙනවා. ඒක අවුරුදු 2යි. ඒක වෙන්නේ 33000යි අවුරුද්දකට. Master of Information Technology ඉතින් IT degree එක ඉවර කරලා ඔයගොල්ලන්ට masters කරන්න ඕන නම් Master of Information Technology එකට apply කරන්න පුළුවන්. ඒ degree එක තියෙන්නේ අවුරුදු 1කමාරක්. ඒක අවුරුදු 1කමාරයි. ඒකේ course fee එක වෙනවා අවුරුද්දකට 32900ක්. ඉතින් ඒ courses ටිකත් ඉවරයි. මෙන්න මේක ගොඩක්ම වැදගත් වෙන දෙයක්. මේ page එකේ තියෙන්නේ how to apply කියලා. ඒ කියන්නේ කොහොමද apply කරන්න කියලා courses වලට. ඉතින් ඔයගොල්ලන්ට ඕන්න ඔයගොල්ලන්ට online apply කරන්න පුළුවන්. ඔයගොල්ලන්ටම කරගන්නත් පුළුවන්. හැබැයි ගොඩක් කට්ටිය කරන්නේ ඒජන්ට්ස්ලා මාර්ගයෙන්. ඉතින් මේ ඒජන්ට්ස්ලාගෙන් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් මේ ස්ටුඩන්ට් වීසා එකට apply කරන්න පුළුවන්. මොකද අපිටත් apply කරන්න පුළුවන්. හැබැයි අපි apply කරද්දි මොන හරි document එකක් එහෙම miss වුණොත් එහෙම ඉතින් අර එක ප්‍රශ්න එනවා. මොකද මේ ඒජන්ට්ස්ලා ඉතින් මේ වැඩ කාලයක් තිස්ස කරන හින්දා ඒගොල්ලෝ දන්නවා කොහොමද වෙන්න ඕනේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට ඒ මාර්ගයෙන් apply කරන්නත් පුළුවන්. මොකද මේ සාමාන්‍ය ඒජන්ට්ස්ලා ස්ටුඩන්ට් වීසා අපි දැන් ඒජන්ට් කෙනෙක්ගේ මාර්ගයෙන් apply කරනවා නම් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් සල්ලි ගන්නෙ නැහැ. හැබැයි මම අහලා තියෙනවා ඒ කියන්නේ මම දන්න විදිහට ඒගොල්ලෝ ඒ කියන්නේ දැන් අපි මෙහෙට ආවට පස්සේ course fee එක හැම semester එකම ගෙවාගෙන යනවානේ. ඒ ගෙවාගෙන යද්දි පොඩි commission එකක් ඒගොල්ලන්ට යනවා කියලා තමයි මම දන්න විදිහට මම දන්නේ. ඉතින් ඒ වගේ තමයි. තව තියෙනවා මේකේ credit transfer කියලා එකක්. credit transfer කියන්නේ credit transfer එකෙන් කරන්නේ ඔයගොල්ලෝ දැන් මෙහි IT degree එකට එනවා කියමුකෝ. දැන් ඔයා ලංකාවේදීත් මොනවා හරි ඒකට සම්බන්ධ දෙයක් study කරලා තියෙනවා. ඉතින් එහෙම තියනවා නම් ඒකට සමාන සබ්ජෙක්ට්ස් මෙහෙත් තියෙනවානේ. ඉතින් ඔයගොල්ලෝ ආයෙමත් කරන එක බොරු වැඩන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලන්ට ක්‍රෙඩිට් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඉතින් ඒක යුනිවර්සිටි එකත් එක්ක කතා කරන්න ඕනේ. ඔයා මෙහි ඔයා එන කෝස් එක බලලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොනවද ඔයගොල්ලන්ට ස්ටඩි කරන්න තියෙන සබ්ජෙක්ට්ස්. ඊට පස්සේ යුනිවර්සිටි එකත් එක්ක කතා කරන්න පුළුවන්. ලංකාවේදීම ඕනනම් කරන්න පුළුවන්. නැත්නම් මෙහෙට ඇවිල්ලා ඔයගොල්ලන්ට ස්ටඩි කරන්න පටන් ගද්දි මේගොල්ලොත් එක්ක කතා කරගන්න පුළුවන්. එතකොට වෙන්නේ ඔයගොල්ලෝ සමාන සබ්ජෙක්ට්ස් කරලා තියෙනවා නම් එතකොට මෙහි ඇවිල්ලා ඒ සබ්ජෙක්ට්ස් කරන්න ඕනේ නැහැ. එතකොට සමහර වෙලාවට ඔයගොල්ලන්ට අවුරුදු 2ක් නම් ඩිග්‍රී එක දැන් ඔයගොල්ලෝ ලංකාවේ සබ්ජෙක්ට්ස් 4ක් කරලා තියෙනවා නම් මෙහෙට සමාන. එතකොට ඔයාට සෙමස්ටර් එකක්ම අයින් වෙනවා. එතකොට අවුරුදු 2යි නම් ඩිග්‍රී එක අවුරුදු 1කමාරයි කරන්න වෙන්නේ. ඉතින් ඒ වගේ ඔප්ෂන් එකකුත් තියෙනවා. තව දෙයක් මම කියන්නම්. තව මේගොල්ලෝ මේකේ පෙන්නලා තියෙනවා overseas health cover is compulsory කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ස්ටුඩන්ට් වීසා එකට ඇප්ලයි කරද්දී අනිවාර්යයෙන්ම මේ overseas health cover එක තියෙන්න ඕනේ. මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්ව වීඩියෝ එකේදී. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කම්පල්සරි දෙයක් හැටියට තමයි මේගොල්ලෝ මේක පෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් අනිත් විශේෂම දේ තමයි IELTS. ඉතින් මෙතන ඒගොල්ලෝ IELTS කොච්චරක් ගන්න ඕනේද කියලාත් පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අන්ඩර් ග්‍රැජුවේට් ඒ කියන්නේ ඩිග්‍රී එකකට වගේ එනවා නම් IELTS බෑන්ඩ් ස්කෝර් එක තියෙන්න ඕනේ 6ක් ඕවරෝල්. හැබැයි කොටස් 4ක් තියෙනවානේ ස්පීකින්, රයිටිං, රීඩිං, ලිස්නිං කියලා. ඉතින් මේ 4න් එකකටවත් 6කට වඩා අඩු වෙන්න බෑ. ඕවරෝල් 6ක් තියෙන්නත් ඕනේ. අර හැම එකකටම 6කට වඩා අඩු වෙන්නත් බෑ. ඩිග්‍රී එකට එනවා නම් ඔයගොල්ලෝ මාස්ටර්ස් වලට එනවා නම් ඕවරෝල් තියෙන්න ඕනේ 6.5. හැබැයි එකකටවත් 6කට වඩා අඩු වෙන්න බෑ. ඉතින් ඒ වගේ තමයි IELTS ස්කෝර් එක මේගොල්ලෝ පෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් මෙතන තව දෙයක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට 6/4ක් නේ ඕනේ. නෑ ඔව් 6/4ක් ඕනේ. මොකද ඩිග්‍රී එක කරන්න වෙනවා. ඉතින් හදිස්සියට ඔයගොල්ලන්ට අඩු වුණොත් එහෙම ඔයගොල්ලන්ට මෙහි ඉංග්ලිෂ් කෝස් එකක් තියෙනවා අපේ යුනි එකේ. ඒ කෝස් එකට ජොයින් වෙන්න පුළුවන් IELTS චුට්ටක් අඩු වෙච්ච අයට. ඒ කෝස් එක ඉවර කළා ඒක පාස් වුණාට පස්සේ ඔයගොල්ලන්ට ඩිග්‍රී එක හරි මාස්ටර්ස් හරි පටන් ගන්න පුළුවන්. IELTS ස්කෝර් එක පොඩ්ඩක් අඩුයි නම්. හැබැයි ඒ කෝස් එකට එතකොට ඉතින් ඔයගොල්ලන්ට වෙනම ගෙවන්න වෙනවා. ඒකටත් ගෙවන්න වෙනවා, ඩිග්‍රී එකටත් ගෙවන්න වෙනවා.
හැබැයි එහෙමත් නැත්නම් ඕගොල්ලොන්ට කරන්න පුළුවන් ඕගොල්ලොන්ට පටන් ගන්න පුළුවන් මෙච්චර හොඳ බෑන්ඩ්ස් කෝ එකක් ගන්න බැරි නම් IELTS වලින් ඕගොල්ලොන්ට මීට වඩා අඩු ගාණක් තමයි ඉල්ලන්නේ UC කොලෙජ් එකේ. අර වීඩියෝ එකේ මම පෙන්නේ කොලෙජ් එකේ තමයි ඩිප්ලෝමාස් තියෙන්නේ. ඉතින් ඒ ඩිප්ලෝමා එකකට ඕගොල්ලොන්ට ජොයින් වෙන්නත් පුළුවන් අඩු IELTS තියෙනවා නම් එතකොට ඩිප්ලෝමා එක කරලා ඊට පස්සේ ඩිග්‍රී එකට ගිහිල්ලා ඩිග්‍රී එකෙන් නවත්තන ඉතින් නවත්තන්න පුළුවන් නැත්නම් ඕගොල්ලොන්ට මාස්ටර්ස් කරන්න පුළුවන්. ඉතින් අන්නේ ඔප්ෂන්ස් ටික තමයි දීලා තියෙන්නේ. ඉතින් මේ පේජ් එකේ ওই ටික තමයි තියෙන්නේ how to apply කියන පේජ් එකේ අපි ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඉතින් දැන් අපි මේ course guide එකේ අන්තිම හරියේ ඉන්නේ අන්තිම කොටස වගේ. ඉතින් වීඩියෝත් එක්ක සෙට් වෙලාම ඉන්න. ඉතින් වීඩියෝ එකේ අන්තිමට අපි කතා කරමු දුවින්ද්‍රත් එක්ක කොහොමද මෙහි IT ජොබ් එකක් හොයාගත්තේ, කොහොමද එයාට ඒ කියන්නේ එක්ස්පීරියන්ස් ගත්තේ, කොහොමද ඉන්ටර්වියුස් වලට ෆේස් කරේ, තව කොහොමද මෙහි වැඩ කරද්දී කොහොමද අර වර්කින් එන්වයරන්මන්ට් එක කොහොමද කියලා. ඉතින් ඒවත් දැනගන්න ඕන නම් ඔයගොල්ලන්ට වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම රැඳී සිටින්න පුළුවන්. මේ පේජ් එකේ තියෙන academic entry requirements කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ තියෙන්නේ මේ රටවල් එක රටවල් වලට මොනවද මේ යුනිවර්සිටි එකට ඇප්ලයි කරද්දී ඕන requirements කියලා තියෙන්නේ. ඉතින් අපි ලංකාව ගත්තොත් එහෙම ලංකාවක් තියෙනවා ලිස්ට් එකේ. ශ්‍රී ලංකා කියලා තියෙනවා. ශ්‍රී ලංකන් General Certificate of Education කියලා තියෙන්නේ. entry requirement එකට. ඉතින් මම හිතන්නේ මේක සමහරට O levels හරි A levels හරි මේගොල්ලෝ මේක මෙහෙම කියන්නේ ශ්‍රී ලංකන් General Certificate of Education කියලා. මම දන්නේ හරියට මොකක්ද කියලා. සාමාන්‍යයෙන් A level සමහරට O level නුත් මේගොල්ලෝ පිළිගන්නවා ඇති. ඉතින් මේ විස්තර ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් ඒජන්ට් කෙනෙක්ගේ මාර්ගෙන්. ඉතින් ඒජන්ට්ස්ලා හැම දෙයක්ම ඕගොල්ලන්ට කියයි කොහොමද වෙන්නේ, කොහොමද ඇප්ලයි කරන්නේ, කොච්චර කල් යනවාද, ඕගොල්ලන්ට කරන්න පුළුවන් කෝසස්. ඉතින් ඒ වගේ තමයි අන්තිමටම තියෙන්නේ UC කොලෙජ් එක ගැන. ඉතින් UC කොලෙජ් එකේ අර මං කලින් කිව්වා වගේ ඩිප්ලෝමා එකක් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට කෙලින්ම ඩිග්‍රී එකට ඇවිල්ලා බයයි නම් සාමාන්‍යයෙන් ඩිග්‍රී එකේ කෝස් ෆී එක වෙනවා. දැන් මං කිව්වේ 30000ක් කියමුකෝ අපි අවුරුද්දකට. එක අවුරුද්දකට 30000යි ඩිග්‍රී එකේ. දැන් ඔයගොල්ලන්ට කෝස් ෆී එකත් පොඩ්ඩක් ගෙවා ගන්න අමාරුයි කියලා හිතෙනවා නම් ඔයගොල්ලන්ට බයයි නම් එකපාරටම ඩිග්‍රී එකකට එන්න ඇවිල්ලා මෙහි පටන් ගන්න. ඉතින් ඔයගොල්ලන්ට University of Canberra UC එකේ ඔප්ෂන් එකක් තියෙනවා ඩිප්ලෝමා එකෙන් පටන් ගන්න. ඔයගොල්ලෝ IT ද බිස්නස් ද සයන්ස් පැත්තෙන්ද ඕනම් පැත්තකින් ඔයගොල්ලන්ට ඩිප්ලෝමා එකෙන් පටන් ගන්න පුළුවන්. ඒකේ කෝස් ෆී එකත් පොඩ්ඩක් අඩුයි. අනිත් එක අර ඩිග්‍රී එකට වඩා ඒකේ ලෙවල් එක පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ දැන් ඩිග්‍රී එකේ අපි level 2 වගේ සබ්ජෙක්ට්ස් නම් ඉගෙන ගන්නෙ. අරකේ ඉගෙන ගන්න අපි level 1 වගේ ඒවා. ඒ කියන්නේ ඩිග්‍රී එකට සමානව. ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට එහෙමත් ඔප්ෂන් එකක් තියෙනවා UC කොලෙජ් එකෙන් පටන් ගන්න. ඉතින් UC කොලෙජ් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලා ගන්නත් පුළුවන් කොහොමද කෝස් ෆීස් කොච්චර කල් තියෙනවද ඩිප්ලෝමාස් ඒ වගේ කියලා. ඉතින් මේකේ තියෙනවා ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස් ඔයගොල්ලන්ට මම කියන්නම්. ඩිප්ලෝමා ඔෆ් බිස්නස් තියෙනවා 8 months තියෙන්නේ. ඒක මාස 8යි තියෙන්නේ. ඒක 26800ක් වෙනවා අවුරුද්දකට. ඩිප්ලෝමා ඔෆ් කමියුනිකේෂන් කියලා එකක් තියෙනවා. ඒකත් මාස 8යි ටර්ම්ස් 2යි 24400යි අවුරුද්දකට. බලමු ඩිප්ලෝමා ඔෆ් හෙල්ත් කියලා එකක් තියෙනවා. ඒක 28560යි. ඒක අවුරුද්දක් තියෙන්නේ. මාස 12ක්. සෙමෙස්ටර්ස් 2යි ඩිප්ලෝමා ඔෆ් හෙල්ත් ඒක 28560ක් වෙනවා. හැබැයි මෙහෙම බලද්දි නම් මේ හෙල්ත් එක එහෙමනම් ටිකක් ගණන් වැඩි. ඒ කියන්නේ ඩිග්‍රී එකකට සමාන ගාණක්ම වෙනවා 28000 ගාණක්. හැබැයි ඩිප්ලෝමා ඔෆ් බිස්නස් එහෙමනම් 26800 යන්නේ අවුරුද්දටම. ඩිප්ලෝමා ඔෆ් සයන්ස් තියෙනවා. ඒකත් වෙන්නේ අවුරුද්දකටම 28560යි. සෙමෙස්ටර්ස් දෙකක් වගේ තියෙන්නේ. ඉතින් ඔය වගේ තමයි අපේ කැන්බරා පොතේ University of Canberra course guide එක 2021 course guide එකේ තියෙන්නේ. ඉතින් 2022 එක ඒගොල්ලෝ තාම රිලීස් කරලා නැහැ. ඉතින් ඒකෙත් ඉතින් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එකම වෙනස වෙන්නේ මේගොල්ලෝගේ මේ course fee එකේ තමයි ඉතින් වැඩි වෙනවා සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම. ඉතින් ඔය පොඩි වෙනස්කම් වෙන්නේ. අද දුවින්ද්‍ර නැහැ. දුවින්ද්‍ර වැඩට ගිහිල්ලා ඉතින් හෙට එන්නේ. හෙට මං දුවින්ද්‍රගේ කොටසත් රෙකෝඩ් කරලා ඒ ප්‍රශ්න ටිකත් අහලා වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක සෙට් වෙලා ඉන්නවට. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් අපි සෙට් වෙමු. ඉතින්
ඔගොල්ලෝ හැමදෑමත් කියනවාගේ පරිස්සමෙන් ඉන්න. එනම් හැමෝටම ජයෙන් ජයවේවා එල්ල කිරී.